නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දිව්‍යංගි දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ හාලියල ගල් කැටියේ කාන්ති නිවසේ පදිංචිව සිටි 2016 නොවැම්බර් මාස 11 වන දින මිය පරලොව ගිය එච්.එම්. ඩිංගිරි බණ්ඩා පියාණන්ට සහ මීට වසර 31කට පෙර මිය පරලොව ගිය ආර්.එම්. සුදුමැණිකා පින්බර මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් දුවාදරුවන්, බෑනාවරුන්, ලේලිවරුන් සහ මුණුපුරු මිනිපිරියන් එක රාශී වෙලා තමයි අද මේ උදාර ධර්ම දානමය පින්කම සිද්ධ කරගන්නේ. පින්වත්නි, සතුටු වෙන්න. මේ දුර්ලභව ලැබුණු මනුස්ස ජීවිතේ අපිට අපේ සසර ජීවිතේ වල අපි ඕන තරම් ආහාර පාන දන් දීලා ඇති. සමහරට අපි සිල් රැකලා තියෙනවා. සමහරට ඒ උදාර පින්කම් කරලා අපි සසරේ සක්විති රජ නොවුනා නෙමෙයි. සක්දෙවිඳු නොවුනා නෙමෙයි පින්වත්නි. මහා සීනාද සූත්‍රී ශාස්ත්‍රුණා දේශනා කරන්නේ පින්වත් සාරිපුත්ත මේ සසර එනකොට යම් තැනකට නොගිය නම් නොගියේ සුද්ධාවාසයට පමණයි. ඊතරම් එතකොට අපි සසරේ මහා පින් කරලා තියෙනවා. නමුත් ඒ කරපු පින්කම් අපිට එක උදාර සත්පුරුෂ පිනක් කරගන්න බැරි වෙලා තියෙනවා. කොහොමද මේ ධර්ම දානමය පින? ඇයි උට ආහාර පාන දීපු නිසා ඉතින් ආහාර ලැබිලා ආයුෂ වර්ණ සැප බල ලැබිලා තියෙනවා. ඒ නොයෙක් ආදී සැප විපාක ලැබිලා තියෙනවා. සත්පුරුෂ බව ලෝකෙට දීලා නැහැ. සත්පුරුෂ ධර්මයක් ලෝකෙට දීලා නැහැ. හිත නිකලස් කරන දෙයක් ලෝකෙට දීලා නැහැ. ඒ නිසා අපිට නිකලස් කරන දෙයක් හම්බුනේ නැහැ. මිතුවක්කල් සසරේ පොඩි පිනකට මේ අවස්ථාවක් අපිට උදා වුණා. ඒ නිසා පින්වත්නි, අපි සසරේ කවදා කිලවර දකීද අපි කියන්න දන්නේ නැහැ. එතකොට එහෙම යන සසරක් තියෙන අපිට එහෙනම් අපි මේ දානමය පින, සීලමය පින රැස් කරමින් අපි ධර්ම දානමය පින රැස් කරගත යුතුයි. කුමක් නිසාද? නිකලස් කරවන පණිවිඩය ලෝකෙට දුන්නොත් Tamante නිකලස් වෙන මාවත විවර කරන්න ඒ පින අනුග්‍රහ කරනවා. හැබැයි ඒක හිතලා සැදැහැසිතින් කරන්න ඕන අපි ඒක. හිතලා සැදැහැසිතින් කරන්න ඕන එකක් ඒක. අනේ දෙව් මිනිස් ලෝකයාට නිකලස් කරවන අමා මහ නිවන මහිමි වේවා. අමෘතයම හිමි වේවා. ජාති ජරා මරණ දුකින් අනේ නිදහස් වේවා. ඒ පිණිස මේ සත්පුරුෂ දානේ හේතු වේවා කියලා හිතුවොත් එහෙම හිත හිතා කරන මේ උදාර පින තමන්ට සසර පුරා බුද්ධ ආදී උතුමන් වහන්සේලා මුණ ගැහෙන්න, රහත් මුනිවරු මුණ ගැහෙන්න, නිකලස් කරවන දහම මුණ ගස්සන්න ඒ පින තමන්ට අනුග්‍රහ කරනවා. ඒ නිසා මේ අනුග්‍රහය නේද අපි ලබන්න ඕන පින්වත්නි. අපි මිතුවක් කල්ලේ අනුග්‍රහයනේ නොලබලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ උදාාර පින්කමේ ආශ්චර්ය ගැන හිත හිතා සතුටු වෙමින් අද දවසෙත් අපි මේ සූදානම් වෙන්නේ ඒ සියල්ල දන්නා සියල්ල දකින රහත් සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු නිතින් දැක්ක පින්වත්නි, හිතේ කෙලෙස් දුරු කරවන, අකුසල් දුරු කරවන, නිවනට පමුණුවන උදාර ප්‍රතිපදාවන්. අද දවසෙත් ඒ වගේ
සොඳුරු කරුණු 4කින් නිවන් මඟ පුරන විදිය. කරුණු 4කින් නිවන් මඟ පුරුදු කරන විදිය. හරි ආශ්චර්යයක් පින්වත්නි. කරුණු 4ක් ඔස්සේ තමයි ඒකට මේක කරන්න තියෙන නිවන් මඟ. පුරුදු කරන ආකාරය සර්වඥතට පේනවා පින්වත්නි. දැන් අපි ඊයේ කතා කළේ ඉන්ද්‍රියන් 5ක් සංවේදී කරගෙන ඒ ඔස්සේ හිත නිකලස් කරනවා. පෙර දවසේ කතා කළා ඊටත් ඒත් තව ඉන්ද්‍රියන් 5ක් දිනු කරගෙන හිත නිකලස් කරනවා. ඊටත් පෙර දවසේ කතා කළා බෝධිපාක්ෂික ධර්ම 7ක් උපදවාගෙන ඒ ඔස්සේ හිත නිකලස් කරනවා. ඊළඟට අපි මීට ඉස්සෙල්ලා කතා කළා ආයතන 6 සංවේදී කරගෙන ඒ ඔස්සේ හිත නිකලස් කරනවා. ඊට ඉස්සෙල්ලා අපි කතා කළා පංච උපාදානස්කන්ධයේ තීරුම් අරගෙන ඒ ඔස්සේ හිත නිකලස් කරනවා. මේක පුදුම විශ්මයක් පින්වත්නි. විස්මිත අවබෝධයක්. අද ඔස්සේ කරුණු 4ක් මුල් කරගෙන හිත නිකලස් කරවන ධමයක් දකින්න සර්වඥන් වහන්සේ. ආශ්චර්ය පින්වත්නි. කුමද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි මේ සම්‍යක් පදාන වීරියෝ 4කි. මම දේශනා කළේ චත්තාරෝ මේ භික්ඛවේ සම්මප්පදාන. මේ පදම් වීරි 4යි. කතමේ චත්තාරෝ කුමද්ද මේ 4? ඉද භික්ඛවේ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය. දැන් මේ සංකාරණේ සංවේදී කරගන්න මහන්සි ගන්න. දැන් සමහරවිට මේ වෙලාවේ කල්පනා කරලා බලන්න. මේ වෙලාවේ ඔබේ හිතට දැන් තරහක් ඇවිල්ලා නැහැ. තරහක් නැහැ මේ වෙලාවේ දැන් හිතේ. සමහරවිට ආසාවක් හිතේ මේ වෙලාවේ නැහැ. ඒතර මේ වෙලාවේ ඒ නැති තරහ හැබැයි ඊළඟ මොහොතේ උපදින්න පුළුවන්. ඊළඟ මොහොතේ උපදින්න පුළුවන්. දැන් එයා දැන් වීරිය එතකොට දැන් මේ වීරිය පටන් ගන්න මෙන්න මෙතන. නිවන් මාර්ග පටන් ගන්න මෙතන කොහොමද? නැති තරහ ඊළඟ මොහොතෙත් උපදින එක වැළැක්වීමට කැමැත්තක් උපදිනවා හිතේ. හරි පුදුමයි පින්වත්. දැන් මේ වෙලාවේ නැති ද්වේෂය ඊළඟ මොහොතෙත් නැති සිතින් ඉන්න එයා කැමැත්තක් උපදවනවා. දැන් අපිට සාමාන්‍යයෙන් ගාණක් නැහැ. ගාණක් නැති නිසා තමයි කැමැත්තක් උපදවන්නේ කියලා කියන්නේ. චන්දං ජනේත. කැමැත්තක් උපදවන්න කියනවා. වායමති. දැන් කැමැත්තක් උපදවගෙන මොකද වෙන්නේ? දැන් එයා ඒකට වීර්ය කර කර ඉන්නවා. වීර්ය කරනවා කියලා කියන්නේ මොකද්ද? කියන්නේ නැති තරහ ඇති වෙන එක වළක්වන්න බොහොම යක්සියෙන් කල්පනාවෙන් ඉන්නවා දැන්. වායමති. විරියං ආරභති. වීර්ය ආරම්භන. චිත්තම් පග්ගණ්ණාති පදහති. උතර ඒ තුලම ඒක මුල් කරගෙනම හිත පවත්නවා. හිත දැඩි කරගෙන ඉන්නවා. ඒතර වෙන දේවල් අරමුණු කරන්නේ නැහැ. ඒකට ඒ කාර්ය තුල. දවසකට මේක පැයක් කරන්න පින්වත්. පැය 24ම කරනවා කියන තැන ඉන්න එපා. සමහර ගෘහගතට වාසය කරනකොට කොහොමද බෑ. එතකොට මේක මම දවසේ පැයක් මේක පුරුදු කරනවා කියලා හිතන්න. මොකද හිත ඇවිස්සিলা නැත්තම් ඇවිස්සෙන්න දෙන්නේ නැතුව ඉන්නවා. තරහක් ඇති වෙලා නැත්තම් තරහක් ඇති වෙන්න දෙන්නේ නැතුව දැන් කැමැත්තෙන් ඉන්නවා. ඡන්ද irdipaadi පුරුදු කරනවා කියන්නේ මේක තමයි පින්වත් දැන් ඔන්න. ඡන්දේ පුරුදු කරනවා. මොකද වෙන්නේ නූපන් අකුසලයට සාමාන්‍ය හිතේ ස්වභාවය තමයි නූපන් අකුසලයේ උපදිනවට හිත කැමති. දැන් ඕකේ අනිත් පැත්ත මොකද? ඒ කැමැත්ත දුරු කරනවා තව කැමැත්තකින්. මොකද්ද? නූපන් අකුසලයේ නූපදවන්න කැමැත්තක් උපදවනවා. සාමාන්‍ය හිතේ ස්වභාවය මොකද්ද? නූපන් අකුසලයේ උපදවන්න කැමැත්තක් තියෙනවා හිත. දැන් ඒක අර කැමැත්තේ මේ කැමැත්ත දුරු කරනවා. ඒතර වැඩි වැඩි යන්නේ ඡන්ද irdipaadi තමයි පින්ගන්නේ. බන්න මේ කියන කාරණේ වැඩෙනකොට irdipaadikuත් වැඩෙනවා. irdipaadikuත් වැඩෙනවා. හරි ආශ්චර්යයි පින්වත් මේක. මේ හොඳට අවධානයෙන් තේරුම් ගන්න මොකද්ද කරන්න ඕන අපි කියලා. ඒතර මේ වෙලාවේ නැති ආසාව ඊළඟ මොහොතේ තනිය උපදින්නේ නැත්තම් කියන හොඳයි කියන කැමැත්ත තියෙනවා. ඒක කැමැත්ත විතරයි එතකොට. ඒකයි කියන්නේ චන්දං ජනේති වායමති.
වීරියකුත් කරන්න ඕන ඒකට. ඒක වීරියක් කරනවා කියලා කියන්නේ අපි නැති දේශේ ඊළඟ මොහොතේ උපදිනවා නම් යම් යම් දේවල් වලට යමු වුණාට පස්සේ කෙනෙක් එක යම් කෙනෙක් මුණ ගැහෙද්දි යම් දෙයක් එක එකතු වෙද්දි ඒක මොකද කරන්න ඕන? ඒ දේවල් වලින් පොඩ්ඩක් ඒ කාලේ පරිස්සම් වෙලා ඉන්න ඕන. සමහර කෝල් එකක් ඒ සමහරලාට තමන් හිත අවුස්සන එකක්. ඒතර ඒවත් ඉතින් අතහැරලා ඉන්න පුරුදු වෙන්න ඕනේ කෙනා. කරන් දෙයක් නැහැ. ඡන්දය කියලා කියන්නේ ඒක. මොකක්ද දැන් යාට ඡන්ද තියෙන්නේ? ෆෝන් එකට නෙවෙයි ඡන්ද තියෙන්නේ. අනිත් අයත් එක්ක ප්ලේන් ටිබි ඉන්න නෙවෙයි ඡන්ද තියෙන්නේ. අනිත් එකත් එක්ක කයිවාරුව ගහ මැසේජ් කර කර නෙවෙයි ඡන්ද තියෙන්නේ. කොහොමද ඡන්ද තියෙන්නේ? වෙන කිසි දෙයකට නෙවෙයි ඡන්ද තියෙන්නේ. නූපන් දේශේ අනේ උපදින්න නැතුව මට මේ විනාඩියක් තින්නේ නැත්තම් මේ පැය භාගෙින් නැත්තම් මේ පැයේ නැත්තම් කියලා කැමැත්තක් තියෙනවා. එහෙම කැමැත්තක් තියෙන කෙනාට ඒ කාලේ අනිත් ඔක්කොම ඉතින් අතහරින්න පුළුවන්කම තියෙනවා. චන්දං ජනේති. වායමති. දැන් ඒකට අරවත් හැර දැන් සී කල්පනාවෙන් ඉන්න වායමති. විරියං ආරබති. චිත්තම් පක් ගන්නාති පදාති. ත්‍රිපය තුලාවට කිසිම හේතුවක් මත එතකොට දේශී උපදින දේවල් එක්ක ජීවත් වෙන්නේ නැහැ එතකොට. සිත දැඩි කරගෙන ඉන්නවා කියලා කියන්නේ ඒකට. පැයක් පුරුදු කරගන්න දවසකට. පැයක්. ඕ නිවන් මගට උපකාර කරන අංගයක් තමයි ඒකට පුරුදු කරලා දෙන්නේ පින්වත්නි. හරි විශ්මිත දෙයක් මේක. සද්ධාවෙන් අදාහ ගන්න මේක. දවසකට පැය මේක අපි කර හිටියත් පින්වත්නි. අපි එතකොට භාග්‍යතුන් වහන්සේ කියන ශ්‍රද්ධාව තමයි කාලේ උපද්දලා තියෙන්නේ. වීරිය තමයි උපද්දලා තියෙන්නේ. 이르දිපාද තමයි උපද්දලා තියෙන්නේ. සීය තමයි උපද්දලා තියෙන්නේ එතකොට. හරි පුදුම හැම කුසලයක්ම උපදින්නේ අවස්ථාව අනුග්‍රහ කරනවා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. ඊළඟ කාරණේ කොහොමද? ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ uppannānaṁ අපි හිතමු කොහෙම ඉන්නකොට ඉපදුනා කියලා කොහොම හරි. uppannānaṁ පාපකානං අකුසලානං ධම්මානං. තරහ ඉපදුනා කියමු. ආසාවක් ඉපදුනා කියමු. වෙන මුලාවට පත් කරන දෙයක හිත යට වුණා කියමුකෝ. මොකද කරන්නේ? පහ අකුසලානං ධම්මාන පහනාය චන්දං ජනේති වායමති. දැන් අපේ හිතේ ස්වභාවය මොකද? උපන්න අකුසලේ ප්‍රහාණය කරන්න සාමාන්‍ය හිත කැමති. ඒක ජීවත් වෙන්නද හිත කැමති. ජීවත් වෙන තමයි හිත කැමති. ඒ ඡන්දය ප්‍රහාණය කරනවා මේ ඡන්දය විශ්ි. මොකද්ද? තියාගන්න තියෙන අකුසලයේ හිතේ වැඩක තියාගන්න තියෙන කැමැත්ත නැති කරනවා. ප්‍රහාණය කරන්න තියෙන කැමැත්ත උපද්දලා. ඡන්දේ වඩන හැටි බින්වත්. ඡන්දෙන් ඡන්දේ දුරු කරනවා කියලා කියන්නේ ඔකට. ඡන්දෙන් ඡන්දේ දුරු කරනවා. ලස්සන ක්‍රමයක් මේක. ඡන්දෙන් ඡන්දේ දුරු කරන ක්‍රමය මේක. කැමැත්තෙන් කැමැත්ත දුරු කරන ක්‍රමය මේක. එහෙනම් ඡන්දෙන් ඡන්දේ දුරු කරන්න පුරුදු වෙන්න. ගොඩක් කට්ටිය අහන ඡන්දෙන් ඡන්දේ දුරු කරන්නේ කොහොමද කියලා කාලේ මිනිසුන්ට ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා ඡන්දෙන් ඡන්දේ දුරු කරන. දැන් උපසාමාන්‍ය ස්වභාවය මොකද්ද? අකුස ආසාවක් ඇති වුණාම ඔක තියාගෙන සිහින මවමාව ඉන්න තමයි හිත කැමති. ඒ ඡන්දේ දුරු කරනවා වෙන ඡන්දයක් උපදිනවා. මොකද්ද? උපන් පාපී අකුසල ධර්මයේ ප්‍රහාණය කරන්න ඡන්දයක් උපදිනවා. ලස්සන දෙයක් පින්වත් මේක නේද? ලස්සන දෙයක්. චන්දං ජනේති වායමති. දැන් ඒකට මොකද කරන්නේ? උත්සාහයක නිරත වෙනවා ඒකට. අපි ඒක දේශනා කරුණකින් මම ඔබට පැහැදිලි කරන්න හිතාගෙන ඉන්න මේක වෙලාව තිබ්බොත් එහෙම පින්වත්නි. ඔබට මීඩිසෙල්ලත් අපි කතා කරලා තියෙන දේශනාව. නමුත් මේ වෙලාවට ගොඩාක් ඔබට උපකාර වෙයි මේ වෙලාව ඉස්මතු කළොත් එහෙම. චන්දං ජනේති වායමති. දැන් වීරිය ආරම්භනවා. චිත්තම් පග්ගණ්ණාති පදයි. අපි දැන් ඒ හිතේ හටගත්තු දේ දුරු කරන්න යම් අපි තුමු නිරත වුණා කියලා යම් ක්‍රමවේදයක් අනුගමනය කර ඒක එතකොට හිතෙන් නැති වෙලා යනකම් උත්සාහය අතාරින්නේ. සමහර අය මට කියලා දෙන පිරික් කියනවා බුදුගුණ කියනවා භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ උපස්ථාන කරනකොට බලන්න එතකොට සමහර අය හරි පුදුමයි. එතකොට මේ වෙලාවටම කරනවා කියලා gedara බුදු කුටි කටයුතු පටන් ගන්න නැහැ කියනවා. මාත් එක්ක සමහර අය කියලා තියෙනවා. හිතට අකුසලයක් ආපු වෙලාවට කරන් ටක් ගාලා භාග්‍යතුන් වහන්සේට ගිහින් වැදලා ඒ කාරණේ කියලා මේ ඊට පස්සේ පිරිත් ටිකක් කියනවා. පිරිත් ටිකක් කියලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ උපස්ථාන කරන්න පටන් ගන්නවා කියනවා. ඒ අතර භාග්‍යතුන් වහන්සේ උපස්ථාන කර පටන් ගන්න වෙලාව එතකොට. ලස්සන දෙයක් එතකොට. හරි පුදුමයි පින්වත්නි. මිනිස්සුන්ට ඔහොම මොලේ පාවිච්චි කරන හරි අඩුයි.
තහුම් පාවිච්චි කරන් තු ඉඳලා මොනෝ වෙයිද දන්නේ මොළේට. තැල්ල පොඩි වෙලා යයි මොකද මේක. ඉක්ුඩ නිවාඩලා එන ගොඩක් කට්ටිය. මොළේ පාවිච්චි කරනවා කියන්නේ මෙන්න මේකට පින්වත්. ඔය තියෙන මොළේ පාවිච්චි කරන්න ඕක අපරාධ නිකන් දූවිලි බැඳිලා තැල්ල පොඩි වෙලා යයි අපරාධය ඔකට. ඒතර මේ උපක්‍රමශීලී වෙන්න ඕන අපි. යම් අකුසලයක් බැහැර කරන උපක්‍රමශීලී වෙන්න ඕන. එතකොට බලන්න චන්දං ජනේති දැන් උපන්න කුසලී ප්‍රහාණය කරන්න තමයි ඒතකොට දැන් මේ කැමැත්ත තියෙන්නේ. මේ උපක්‍රමශීලී වෙලා සමහර අය එතකොට ඒ වගේ දේවල් වල තමයි චෛත්‍ය වඳින්න යනවා, බෝධි වඳින්න ළඟ විහාරස්ථාන තියෙන කට්ටිය ඉන්නවනේ එතකොට. පෑන් කණ්ඩි කෙන්ඩිකුත් හදාගෙන යනවා. බෝධින්වහන්සේත් වැඳලා චෛත්‍යයත් වැඳලා සෑමලු ඉඳන් කඩරඟා බුදුගුණ ටිකුත් කියලා, පිරිත් ටිකුත් කියලා, අමදින්න පුළුවන් නම් ඇමදලා ඉන්න සංඝයා හවාගෙන ගිහින් පොඩ්ඩක් වැඳලා පුදලා ඉන්න පුළුවන් නම් ඒකත් කරලා පාඩු වෙනවා බුදුගුණයක් හිතා. කොච්චර සැහැල්ලු සුන්දර ලස්සන ජීවිතයක් මේ ධර්මයේ ඉන්න කෙනෙකුට හදාගන්න පුළුවන්ද පින්වත්නි? ඇයි මේ පරණ දේවල් වලම ඇලි ගලි මේ ඉන්නේ? ඒතකොට යමින් එමින් පින් කරනවා. යමින් එමින් නිවන් මඟ වඩනවා. එහෙම ශ්‍රාවකෙ මොකද කරන්නේ? යන ගමන් එන ගමන් වැඩපොළ කරන ගමන් නිවන් මඟ වඩනවා. එදිනදා ජීවිතේ කටයුතු කරන ගමන් නිවන් මඟ වඩන්නේ ඕමයි. එදිනදා ජීවිතේ කටයුතු කරන ගමන් නිවන් මඟ වඩන විදිය මේක පින්වත්නි. තීරුම් ගන්න මේවා. නැත්තම් අපිට විලාවක් නැහැ, අරක නැහැ, මේක නැහැ, කොයි වෙලාවෙත් නැහැ, හිස්ලූලුවත් පිස්සු වැටිච්ච වගේ. දැන් භාග්‍යතුන් වහන්සේ උපස්ථාන කරනවා නම් බුදුගුණ හිතේතා කලබල නැතුව ඒ ටික සරලව පාඩම් කරන්න. අපත ගියා කියලා හිතන්න එපා. දැන් සමහර අය කර ඒකයි වැඩි තියෙන රවි. ඒ කරන දේ තුල අර යෝනිසෝ මනසිකාරයකට ඉන්න එක බුදුගුණ හිතන්න, දහම් ගුණ හිතන්න, ඒක සංඝ ගුණ හිතන්න. එක්ක අනිත්‍ය අරමුණක් සිහි කර ඉන්න. එක්ක උපන්න කුසලය දුරු වෙනව නේද මම මෙහෙම ඉන්නකොට කියලා වැටහීමක්වත් නැහැ සමහර අය. පශ්චාත්තාප වීම කියන මෝඩකම්මයි තියෙන්නේ. දැන් කල්පනා කරලා බලන්න දැන් තමන්ගේ භාගතුන් වහන්සේ උපස්ථාන කරගෙන ඉනකොට රාගේ මේ හිතේ වැඩ කරන්නේ නැත්නම් ඉතින් තමන් හිතකොට නූපන් අකුසලයක් නූපද වීම පිණිස කරන ක්‍රියාවත් වලින් ඉන්නේ එතකොට. නිවන් මඟේ ඉන්නේ. උපන්න කුසලයක් නම් ප්‍රහාණය වීම පිණිස කරන කටයුත්තත් තුලින් එතකොට ඉන්නේ එතකොට ඒක නා. ඇයි මේකට හිත හදාගන්න බැරි? ඇයි මෙච්චර උද්දච්ච? සමහර අය උද්දච්චකම නිසා මේක කරනවා. මොව හරියන්නේ හරි වැඩි ඕක කර ඉඳලා පුළුවන්ද? ඒ භාගතුන් වහන්සේගේ විසර ඥාන වලට පහර ගැහිමක් එතකොට. එහෙම කියන්න බෑ පින්වත් මේ ලෝක කිසි කෙනෙකුට. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති. සාමාන්‍ය නූපන් කුසල් උපදවන්න හිත කැමති නෑ. අපි දැන් බණ අහන්න කෙනෙක්ගේ හිත කැමැත්තක් නෑ. ඒකේ එතන වාඩි වෙන්න සමහර අයට හිත නැමෙන්නෙම නෑ. ඒතර බණ අහන්න වාඩි වෙනකොට මොකද කරලා තියෙන්නේ? නූපන් ඡන්දයක් උපද්දලා. ඒ බණ අහන්න වාඩි වෙන්න කැමති නැතිකම තියෙන්නේ. ඒ කියන්නේ බණ අහන්න නැතුව ඉන්න තමයි කැමැත්ත තියෙන්නේ. ඒ කැමැත්ත ප්‍රහාණය කරන කොහොමද? බණ අහන්න වාඩි වෙලා. කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න හිත කැමැත්තක් නැහැ. කැමැත්ත තියෙන්නේ ඇසුරු නොකර ඉන්න. ඒ කැමැත්ත දුරු කරනවා කල්යාණ මිත්‍රය ඇසුරු වෙලා. ඇසුරු කර. කල්යාණ මිත්‍රය ඇසුරු කර. මේක වීරියක් එතකොට. ඒකත් වීරියක්. අපි දැන් වාඩි වෙනවා කන්නිමාගෙන ඉන්න කැමැත්තක් නැහැ. කන්නිමාගෙන ඉන්න නැතුව තමයි කැමැත්ත තියෙන්නේ. එතකොට ඒ නිසා කන්නිමාගෙන ඉන්න කැමැත්තක් ඇති උපද්දනවා ඊට පස්සේ කෙනා. ඒකත් නූපන් කුසලයක් ඉපැද්දීමක් පින්වත්නි. අපි දන් දෙන්න කැමති නැහැ. දන් නොදීන තමයි ආසාව තියෙන්නේ. දන් දෙන්න පුරුදු වෙනවා. කැමැත්තක් උපද්දනවා එතකොට. සීල් රකින්න කැමති නැහැ. සීල් නොරකින්න තමයි සතුට තියෙන්නේ. සීල් ඒක තුළ සීල් රකින්න නොරකින්න තියෙන කැමැත්ත ප්‍රහාණය කරන සීල් රකින්න කැමැත්තක් උපද්දලා. ධර්මයේ කියවන්න කැමති නැහැ. ධර්මයේ නොකියවින තමයි ආස. ධර්මයේ කියවන කැමැත්තක් උපද්දලා අර ධර්මයේ නොකියා ඉන්න තියෙන කැමැත්ත අතහරින්න ඕන. අතහැරලා ඉන්නවා කියන්නේ කැමැත්තත් තුළ ඉන්නවා කියන එක පින්වත්නි ආයි කියන්න දෙයක් නැහැ ඒක.
කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න කැමති නැහැ කියන්නේ. ධර්මයේ කියවන්න කැමති නැහැ කියන්නේ. ධර්මය අහන්න කැමති නැහැ කියන්නේ. දන් දෙන්න කැමති නැහැ කියන්නේ. පින්කම් කරන්න කැමති නැහැ කියන්නේ. එතන ඡන්දයක් තියෙනවා ඒ කෙනාගේ. ඒව නොකරින තමයි ඡන්දේ. ඒ නොකරින තියෙන ඡන්දය ඒ කුසලයේ උපදින දේ කරලම ඒ ඡන්දෙන් ප්‍රහාණය කරන්න ඕන. ඒ ඡන්දෙන් ප්‍රහාණය කරන්න ඕන. මේව පොඩි ඒවා. ලොකු ඒවා මොනවද? ධර්මයේ කියවමින් ධර්ම ශ්‍රවණය කරමින් සද්ධාව හිතේ උපද්දන්න කැමැත්තක් ඇති කරනවා. කොහොමද? ශ්‍රද්ධාව උපද්දන්න. දැන් සමහරට බණ අහලා වාඩිලා ඉන්න ශ්‍රද්ධාව උපද්දන්න උවමනාවක් නැහැ. සමහර අය ඉන්නෝනේ එහෙමත් කට්ටිය ඉන්නේ. ශ්‍රද්ධාව උපද්දන්න කැමැත්ත නැතිකම තියෙන එතකොට. ශ්‍රද්ධාව උපද්දන්න කැමැත්ත නැති බව ශ්‍රද්ධාව උපද්දන්න හිත යොමු කළා කැමැත්ත ඇති කරවන්න. වීරිය උපද්දන්න කැමැත්තක් නැහැ. වීරිය උපද්දන්න කැමැත්ත. ඒ ඇටෙන්ෂන් එක බලවත් තියන් අවධානය බලවත් තියන් ඉන්නවා කියලා කියන්නේ කොහොමද? ඒතකොට වීරිය තමයි මේ වීරියට කැමැත්තක් උපද්දලා තියෙන්නේ. ඒක අපි දහම් මානසිකාරයක් කරනවා අපි. සමහර දහම් මානසිකාරය දෙන්න බුදුගුණ දහම් ගුණ සංගුණ හිතන්න, මෛත්‍රී හිතන්න, අනිත්‍ය හිතන්න. හිත මේ කැමති නෑ. ඒක නොහිත හින තමයි කැමති. ඒව හිත හිතා කැමැත්තක් උපද්දනවා. හිත හිතා කැමැත්තක් උපද්දනවා. බලන්න එතකොට මොකද්ද මේ? නූපන් කුසල් උපදවන්න කැමැත්තක්. කැමැත්ත විතරක් මදි. චන්දං ජනිත වායමති. නැවත නැවත වීරිය කරන්න. බණ අහන්න නැවත නැවත වාඩි වෙන්න ඕන. බණ අහගෙන ඉන්න ඕන නැවත නැවත. සද්ධා උපද්දාන නැවත නැවත යොමු වෙන්න ඕන. ඒකට සිහිය තියාගෙන ඉන්න නැවත නැවත කැමැත ඇති වෙන්න ඕන. ඒ වෙලාවේ දහම් මානසිකාරක නිරත වෙන නැවත නැවත කැමැත්තක් උපද්දන්න ඕන. අහපු බණ නැවත නැවත මෙනෙහි කරන කැමැත්තක් උපද්දන්න ඕන. නූපන් කුසල් උපදවන්න කැමැත්තක් උපද්දනවා. නූපන් කුසල් උපද්දවන්න කැමැත්ත උපද්දනවා කියන්නේ චන්දං ජනේති වායමති විරියං ආරභති වීර්යං චිත්තං පග්ගණ්ණාති පදහති. සමහර ඊළඟ දවසේ කරන්න හිතෙන්නේ නැහැ. ආයි කරනවා. හිත දැඩි කරගෙනම කරනවා. හිත දැඩි කරගෙනම කරනවා. සමහර උදේ පාන්දර නැගිටින්න හිතෙන්නේ නැහැ. හිත දැඩි කරගෙනම නැවත නැවත කරනවා. මෙහිම පින්ම මෙහිම නැතුව ඉතින් කුසල් උපදින්නේ නැහැ පින්වත්නි. එහෙනම් ඉතින් මේ ගෞතම බෝසතාණන් වහන්සේ අර ශ්‍රාම්‍ය සුරම්‍ය සුබ මාලිගාවේ තමයි ධර්මය අවබෝධ කළේ. නෑනේ. බලන්න මේ ගිහිගෙවල් අතහැරලා දාලා කැලීට ගිහිල්ලා දුෂ්කර ක්‍රියාව ඉවත් කරලා මට නම් බෑ මේ කර කර ඉන්න ඊට වඩා හොඳ මම රජකම් කරනවා කියලා එහෙම නෑ. නැවත නැවත අර කැමැත්ත තුල අර වීරිය තුල ඒ සිතේ දැඩි බව බලන්න මේ ධර්ම මාර්ගේ වඩන කී තියෙන සිතේ දැඩි බව. දැන් පංච වගේ භික්ෂුන් වහන්සේලා අතහැරලා යද්දි තමන්ගේ ප්‍රතිපදාව අතහැරියේ නෑ පින්වත්. එතන හිටියා. මේ මාර්ගේ වඩනකොට ඉතින් අසත්පුරුෂය අපින් බැහැර වෙනවා. ඒක සාමාන්‍යයි. තමන් ධර්මානුකූලව ඉන්නකොට ඉතින් බැහැර වෙනව නම් හිතන්න මේ බැහැර වෙන්නේ අසත්පුරුෂයෝ. බැහැර වෙන්නේ අසත්පුරුෂයෝ කියලා හිතන්න. ඉතින් මේ වර්ගේ මාර්ගයක ඉතින් මේ එහෙම යත් එක ඉතින් ගමන යන්න බෑ පින්වත් ඉතින්. එහෙම කියලා අරුබුද ඇති කරගන්න එපා. දැන් ගෘහ ගෙදර වසයෙන් නම් අරුබුද ඇති කරගන්න බෑ. ගෘහ ගෙදර වාසය කරන අයට අරුබුද ඇති කරගන්න බෑ. ඒ අයගේ වෙන්වීම ගැන හිතන්න ඔය විදියට. මේ ඉතින් ධර්මයේ හැසිරෙනකොට නෙමෙයි වෙන් වෙන්නේ කමක් නැහැ. ඉතින් ඔය වෙන් වෙලා හිටපුවා කියලා තමන්ගේ හිත හදාගන්න තමයි. එච්චරයි සරලයි. එතකොට මේ ඇසුර කාලයක් යනකොට මොකද නොලැබුණා කියලා හිත කම්පා වෙන්නේ. දන්නවද හිත තේරුම් අරන් ඉන්න මේ කවුද කියලා එතකොට. හිත තේරුම් අරන් ඉන්න මේ කවුද කියලා. ලස්සනයි පින්වත්නි. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති නූපන් සද්ධාව නූපන් වීරිය. අපි දැන් සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා උපදවන හැටි කිව්වා. බොජ්ජංග උපදවන හැටි කියලා දෙනවා කිව්වා. ඒතකොට ඒ ඔක්කොම නූපන් කුසල් මේ උපද්දන ක්‍රම ඒවා. ඒකට ඔක්කොම. ඒවට නැවත මහන්සි ගන්න ඕන. ඊළඟට මොකද්ද? උප්පන්නානං කුසලානං ධම්මානං. උපන් සද්ධාවක් තියෙනවා Tamanට. උපන් ඡන්දයක් තියෙනවා Tamanට යම් පොඩි. හැබැයි මොකද වෙන්නේ? තිතියා අඩු ගන්න ඒක නොසැලී තියාගන්න මහන්සි ගන්න. අපි දෛනිකව කුසල ප්‍රතිපදාවේ යම් දේවල් කරන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. මාසයක් විතර ගිහින් බලන්න මේ දේවල් හැරිලාද බලන්න.
හැල්ලන ටිතියා නැහැ. හැල්ලන දැනගන්න ඕනේ ටිතියා නැහැ. අඩු ගානේ උපන් ටිකවත් තියාගන්න ඒකින දක්ෂ වෙන්න ඕන. ඇති වෙච්ච ටික තියාගන්න. බණ අහන්න පුරුදුලා හිටියනම් ධර්මයේ කියවන්න පුරුදුලා හිටියනම් බුදුන් වඳින්න පුරුදුලා හිටියනම් චෛත්‍ය බෝධියම් දින පුරුදුලා හිටියනම් බුදු ගුණ දහම් ගුණ සංගුණ කියන පුරුදුලා හිටියනම් භාවනාවක් කරන පුරුදුලා හිටියනම් බයන මාසින් මාසෙට ප්‍රත්‍යක්ෂ බලන්න ඒ ටිකවත් තියනවද බලන්න. සමහර අයගේ මොකද වෙන්නේ පොඩ්ඩක් ඕ ඇති වෙනකොට කාලයක් කළාට පස්සේ මොකද වෙන්නේ? ඒව නැති වෙලා යනවා. අඩු ගන්න තියෙන ටිකවත් තියාගන්න මහන්සි ගන්න. ඊළඟ තමයි අසම්මෝසාය. සමහර කුසලයක් ඉපදුනාට පස්සේ ඊළඟ මුලා වෙනවා. මම දැන් මාර්ගඵල ලබලා. මං රහත් වෙලා. හිත කියනවා. හිතේ ඇති. ඒක හිත කියනවා. හිත කියනකොට හිත මෙහෙම කිව්වට පස්සේ තමයි අපි රැවටෙන්නේ. හිතේ ස්වභාවය. මාර්ගඵල ලබලා කියලා කියන්නේ තමන්ගේ හිතම තමයි. රහත් වෙලා කියලා කියන්නේ කවුද? තමන්ගේ හිත කියන්නේ. හැබැයි හිත කියන දෙයට අපි රැවටුනොත් අපි ඉවරයි. හිතට රැවටෙන්නේ ඔන්න ක්‍රමයට පින්වත්නි අපි. හිත කියන දෙයට අපි යට වෙනවා. ඒ නිසා හිතට යට නොවන කෙනෙක් වෙන්න. ඉතින් පාර්ලියක සූත්‍රය මතකයි ඒක දේශනා හිතට යට නොවන ක්‍රමය විස්තර කළා. කොහොමද? මේක සංස්කාරයක්. මේ සංස්කාරයේ තනිත්‍ය සංකතය පටිච්චසමුප්පන්නයි. මේ සංස්කාරය හටගත්තේ තෘෂ්ණාවේ. මේකත් අනිත්‍ය සංකතය පටිච්චසමුප්පන්නයි. මේ තෘෂ්ණාව ඉපදුනේ මේ විදීමෙන් විදීමත් අනිත්‍ය සංකතය පටිච්චසමුප්පන්නයි. මේ විදීම හටගත්තේ අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් ඒකත් අනිත්‍යයි සංකතය පටිච්චසමුප්පන්නයි කියලා හිතට මෙනෙහි කරලා දෙනවා. හිතට මෙනෙහි කරලා දෙනකොට මොකද වෙන්නේ? හිතට අහු වෙන්නේ නැහැ. හිතට අහු නොවන කෙනෙක් වෙන්නේ ඔන්න ඔය ක්‍රමයට. මුලින් පින්වත්නි හිතට අහු නොවන කෙනෙක් වෙන්න. ඉස්සෙල්ලම. හිත තමයි මේ විවිධ කලම ගෑණි වලට අපි යට කරන්නේ. හිතට තමයි රැවටෙන්නේ. හිත නිසා තමයි අපි වීර්යය නැති කරගන්නේ. හිත නිසා තමයි මාර්ගේ වනසගන්නේ. ඔක්කොම ප්‍රශ්න හදගන්නේ හිත කියන දෙයට අහු වෙලා අපි. හිතට වහල්ලෙක් නොවෙන්න ඔන්න ඔය ක්‍රමයට. හිතට වහල්ලෙක් නොවෙන්න. හරි පුදුමයි අසම්මෝසාය. ඔන්නේ වචනේ හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ අපි හිතේ ස්වභාවයක් තියෙන කුමක්ද එහෙනම්? මුලා කරන ස්වභාවයක් තියෙනවා. බිහියෝ භාවය. ඒ කියන්නේ තියෙන ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා බොජ්ජංග තව දියුණු කර ගැනීම පිණිසම. වේපුල්ලාය විපුල බවට පත් කරගන්න. භාවනාය පාරිපූර්ය වැඩිමෙන් පරිපූර්ණත්වයට පත් කර ගැනීම පිණිස කුමක්ද යගේ හිතේ තියෙන ඡන්දයක් තියෙන්න ඕන කියන. කුමක් තියෙන්න ඕන? ඡන්දයක් තියෙන්න ඕන. එහෙනම් මේ ඔක්කොටම කුමක්ද තියෙන්න ඕන? මුලින්ම ඡන්දයක් තියෙන්න ඕන. එහෙනම් හිතේ ස්වභාවය මොකද්ද? පොඩ්ඩක් ಗುಣධර්ම ටිකක් ඇති වුණාම පින් ටිකක් කරගත්තට පස්සේ ඡන්ද තියෙන්නේ මොකද්ද? ආයේ මග වඩන්න ඡන්දයක් නැහැ. මග මේ ಗುಣධර්ම ටික තියාගන්නවත් ඡන්දයක් නැහැ සමහර කට්ටිය. හිතේ ස්වභාවය ඒක. ඒ ඡන්දයක් නැති නිසා තමයි මේ කරුණු හතරේදීම භාග්‍යවතුන් දේශනා කරන්නේ කොහොමද? ඡන්දයක් උපද්දන්න කියලා. ඡන්දයක් උපද්දන්න. දැන් ඡන්ද ඍතිපාද ගැන විස්තර කරද්දී අපි ඍතිපාද සංයුත්ත කතා කරද්දී ඉති කතා කරන පින්වත්නි මේ විදියට ඡන්ද දියුණු කරද්දී උපදිනවන සමාධියක්. සමාධි උපදිනවා කියන්නේ. අන්න එකට කියන ඡන්ද සමාධිය කියලා. එතකොට පින්වත්නි මේ විදියට ඡන්දේ නැවත කුමද්ද එතකොට නූපන්න කුසල් නූපද වීම පිණිසය ඡන්දේ. උපන්න කුසල් ප්‍රහාණය කිරීමට ඡන්දේ. නැති කුසල් දියුණු කිරීමට ඡන්දේ. තියෙන කුසල් වඩා වර්ධනය කිරීමට ඡන්දේ. තියාගන්න ඡන්දේ. මුලා නොවෙන්න ඡන්දේ. මේ ඡන්දේ වැඩෙනකොට මොකද වෙන්නේ? හිත සමාධිමත් වෙනවා කියන හරි ආශ්චර්යයි. අන්න එකට තමයි කියන්නේ ඡන්ද සමාධිය කියලා. ඒ ඡන්ද සමාධියේ පිහිටලා කරන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීර්යය. ඒකට තමයි කියන්නේ පදාන සංකාර කියලා. මේ ටික ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත ඉර්ධිපාදය කියලා කියන්නේ. එහෙනම් බුදුන් අදින්න හිතෙන්නේ නැත්නම් නැවත ඡන්දේ උපද්ද බුදුන් අදින්න. බුදු ගුණ කියන්නේ හිතෙන්නේ නැත්නම් නැවත ඡන්දේ උපද්ද බුදු ගුණ කියන්නේ. දම්පැන් දෙන්න හිතෙන්නේ නැත්නම් නැවත කැමැත්ත උපද්ද දම්පැන් දෙන්න. සිල් රකින්න කැමති නැත්නම් නැවත කැමැත්ත උපද්ද සිල් රකින්න. ඊළඟට උදේ නැගිටින්න හිතෙන්නේ නැත්නම් නැවත කැමැත්ත උපද්ද
උදේ නැගිටින්න. බණ පොත් කියවන ධර්මය අහන්න හිත නැවෙන්නේ නැත්තම් නැවත නැවත කැමැත්ත උපද්ද ඒක කරන්න. හිම කරලමයි කැමැත්ත කියන එක උපදින්නේ. ඒ 이르දිපාදවල මදිකම තමයි අද මේ තියෙන ප්‍රශ්න අපිට. ඉතින් මේ ප්‍රශ්නේ තියාගෙන අපි සසරට වැටෙනවා කියලා කියන්නේ මොකද්ද වෙන්නේ පින්වත්නි? අපි ආය කරන අය බවටපත් වෙන්නේ නැහැ. නොකරන බවටනේ ඡන්ද තියෙන්නේ එතකොට. නොකරන්න තියෙන ඡන්දය කරන්න තියෙන ඡන්දේ නැති කරන්න ඕන. එහෙමයි කරන්න තියෙන්නේ අපිට. කුසල් නොකරන්න තියෙන කැමැත්ත කුසල් කරන්න තියෙන කැමැත්තෙන් නැති කරන්න. ඔන්නෝම ඡන්දයෙන් ඡන්දේ ප්‍රහාණය කර කර හරි ආශ්චර්යයි මේ සතර සම්‍යක්පදාන වීරිය මෙච්චර ගම්බීරද කියලා හිතන එකිනෙක වෙනම අරගෙන කතා කර කර හිත හිතා බලද්දි තේරෙනවා මෙච්චර ගම්බීරද කියලා. ඒක පුදුම ගම්බීර බවක් තියෙන පින්වත්නි සතර සම්‍යක්පදාන වීරිය. ඒතර බුදුරජාණන් දේශනා කළා මහණෙනි ගංගා නදිය පෙරදිගට නැමී තිබෙනවා කියනවා. පෙරදිගට නැඹුරු වෙලා තියෙනවා කියනවා. පෙරදිගට බර වෙලා තියෙන ගංගා නදිය. කොහටද? පෙරදිගට. එසේ මහණේ සතර සම්‍යක්පදාන වීරි දියුණු කරන්නා වූ සතර සම්‍යක්පදාන වීරි බහුල කරන්නා වූ සතර සම්‍යක්පදාන වීරිය නැවත නැවත පුරුදු කරන්නා වූ භික්ෂුව නිවනට නැඹුරු වෙයි කියනවා. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි කියනවා. සතුටු වෙන්න. මේ දේ කරලා සතුටු වෙන්න මං නිවනට බර වෙච්ච කෙනෙක් කියලා. සාමාන්‍ය ලෝකයේ දිහා බලන මිනිසුන් ගත උදේ පාන්දර නැගිටින්නෙත් බුදියන්නෙත් ගෙවල් දොරවල් හදන්න ඡන්දේ, යාන වාහන ගන්න ඡන්දේ, කන බොන ඡන්දේ, ඇඳුම් පැළඳුම් හොයන ඡන්දේ, මේ ඉලෙක්ට්‍රික් බඩු උපකරණ හොයන ඡන්දේ, මේ කෙනෙක් හොයන ඕව තමයි ඡන්දේ තියෙන මිනිසුන්ගේ. ඔය ඡන්දේ තුල ජීවත් වෙන ලෝකේ අනේ මම භාගතුන් වහන්සේ හොයන් යන කෙනෙක් වුණා නේද? බලන්න චෛත්‍ය බෝධිය වඳින්න මේ භාගතුන් වහන්සේ හොයාගෙන අපි යන්න ඕනේ එතකොට. සංඝයා හොයන් යන කෙනෙක් වුණානේ මම. පින හොයාගෙන යන කෙනෙක් වුණානේ මම. අනේ කුසල් හොයන කෙනෙක් වුණානේ. අනේ ධර්මයේ හොයන කෙනෙක් වුණානේ. සත්පුරුෂය හොයන කෙනෙක් වුණානේ. අනේ සාදු කියලා සතුටු වෙන්න ඕන. එහෙමයි මේ ඡන්දෙ මෙහෙම ටික ටික තමයි හදන් තියෙන්නේ පින්වත්නි. මේ ඡන්දේ හදනවා කියන එක ලේසි පාසු එකක් නෙමෙයි මේක. එක ඡන්දයක් ප්‍රහාණය කළා තවත් ඡන්දයක් හදනවා. ඒ සසර පුරා අපි හදලා තියෙන ඡන්දේ අරක තමයි. මහ පොළොවට, ගෙවල් දොරවල් වලට, යාන වාහන වලට, රූපෙට, විඳීමට, හඳුනා ගැනීමට, සංස්කාරයට, විඥාණයට ඕක තමයි ඡන්දේ. ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට තමයි ඡන්දේ හදලා තියෙන්නේ. ශ්‍රද්ධාවට ඡන්දයක් ඇති කරගෙන නැහැ. වීරියට ඡන්දයක් ඇති කරගෙන නැහැ. සතියට, සමාධියට, ප්‍රඥාවට ඡන්දයක් උපද්දලා නැහැ. එහෙම ඉතින් උපද්දපු නැති අපි තමයි දැන් මේ පුරසාරන් දොඩන්නේ මේක ඉක්මනට කරගන්න ඕන කියලා. ඔතන බැරි නම් මං අතන හාමුදුරු මාර්ගඵල දෙනවා මං එතෙන්ට හරි ගිහින් කරගන්නවා. කරගනි. ඒ නිසා පින්වත්නි එහෙම කරගන්න ගිහිල්ලා අන්තිමට එහෙම අයට මොකද වෙලා තියෙන්නේ කර වුණා විතරයි. එහි වගේ අවාසනාවන්ත ඉරණමකටපත් වෙන්න එපා. අවාසනාවන්ත ඉරණමකටපත් වෙන්න එපා. බුද්ධිමත් වෙන්න. මේ 이르දිපාද අඩු බව තේරුම් ගන්න. කල්පනා කරලා බලන්න පොඩ්ඩක් මේ ධර්මයේ ටිකක් අහන්න කොච්චර කියවන්න හිතනමාගෙන වාඩි වෙනවා කියන්නේ කොච්චර දුෂ්කරද කියලා. පොඩි ඡන්දකින් වාඩි වුණා කියන්නකෝ. පුටුවකින් වාඩිලා පොතකුත් හරි බරි ගහලා. ඒක ලස්සනට කියාගෙන යන්න හිත කැමැද්ද බලන්නකෝ නෑනේ. උතරින්ම තේරුම් ගන්න ඡන්දය අඩුයි කියලා. බණ අහන්න පොඩි කැමැත්තකින් වාඩි වුණා කියන්නකෝ. හිත කැමති නෑනේ බණ අහගෙන ඉන්න. පොඩි වෙලාවක අහගෙනට හිත කොහෙද? හිත වෙන්නේ ඡන්දේ තියෙන වෙන තැන් වල යනවා. මොණපුරන්ගේ පස්සේ, මිනිපිරියන්ගේ පස්සේ, දුවාලගේ පස්සේ, පුතාලගේ පස්සේ, ඉඩම් කඩම් වල හිත යනවා කියලා කියන්නේ මොකද්ද? හිත කැමති කොහෙද? මේ දේවල් වලට. ඉන මහා ලොකු අය විදියට හිතන්න එපා. තමන්ගේ හිත දිහා බැලුවන් තියෙන්නේ ඡන්දේ මොකේද තියෙන්නේ කියලා. ඒ නිසා ඡන්දේ තියෙන්නේ වැඩිපුර හරි පුදුමයි මේ හිත පිරිහෙන දේවල් වලට.
හිත පිරිහෙන දේවල් වලට කැමැත්ත තියාගෙන අනේ මට නම් උපදින්න බෑ කියලා අඳුනා නැගුවට උපදින්න උපදිතීද පින්වත්. එහෙම ලෝකෙට තින් පාංශු කූල තියලා ප්‍රාර්ථනාවක් තමයි ඉතින් හරියන්නේ. එහෙම ලෝකෙනේ ඉතින් අන්තිමට ඔය වගේ බාහිර දේවල් වලින් යැදීම් බලාපොරොත්තු වෙන එහෙම ලෝකෙනේ පින්වත්. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළ මහන්නි භික්ෂුවක් නිවනට නැමී සිටින්නේ, නිවනට නැඹුරුවන්නේ, නිවනට බරවන්නේ කුමන ආයුරින් සතර සම්‍යක්ප්‍රදාන වීරිය දියුණු කරන විටද? කුමන ආයුරින් සතර සම්‍යක්ප්‍රදාන වීරිය බහුල කරන විටද? එනම් නිවනට නැඹුරු වෙන්න නම් මේ සතර සම්‍යක්ප්‍රදාන වීරිය වඩන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ තමයි දැන් ඔය පැහැදිලි කළේ. මොකද්ද? අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති. හිතේ මේ වෙලාවේ නැති අකුසලය ඊළඟ මොහොතෙත් නැතුව තියාගෙන ඉන්න කැමැත්තකින් වාසය කරන්න ඕන. මේ වෙලාවේ නැති අකුසලය මොකද කරන්න ඕන? මේ වෙලාවේ නැති අකුසලය උපදින්න දෙන්නේ නැතුව ඉන්න විනාඩි 5ක් හරි කැමැත්තක් ඇති කරන්න ඕන. එහෙම හරි කරන්න. ඕන අපි දැන් බණ අහගෙන ඉන්නවා. අකුසල් නැහැ. ඒ සිතින්ම ඉන්න විනාඩි 15ක් හරි කැමැත්තෙන් ඉන්න. එහෙම වාඩි වෙලා පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන හරි පින්වත්. ඒ නිසා බණ අහපුවම එකපාරට හොස් ගාලා නැගිටලා යන්න එපා. හිතන්න දැන් හිත පොඩ්ඩක් තැම්පත් වෙලා නම් අනේ මේ කුසලයේ තුල නූපන් දැන් මේ වෙලාවේ හිතේ අකුසල් ඉපදිලා නැහැ. අනේ ආයි මගේ හිතේ මේ විදිහටම අකුසල් නැතුව විනාඩි 5ක් 10ක් හරි ඉන්න ඕන කියලා ඒ වෙලාවෙම ඉරමිනිය බැඳගෙන ඒ වෙලාවෙම ඇස් දෙක පියාගෙන ටිකක් කලී ආස්තරම ඉන්න. එතකොට ඔබ මොකද කරලා තියෙන්නේ? නූපන් අකුසල් නූපද වීම පිණිස කැමැත්තක් උපදවලා. කැමැත්ත තමයි වඩලා තියෙන්නේ. කැමැත්තක් උපද්දලා. ඒතරේ කැමැත්ත චන්දං ජනේති වායම. ඒ කැමැත්ත දියුණු කරන්න තමයි වීරිය කරන්නේ අපි. ඉතින් ඡන්ද ඉර්ධිපාදේ වඩන්න තමයි වීරිය කරලා තියෙන්නේ ඒකට අපි. වායමති. විරියං ආරබති. වීරිය ආරම්භලා තියෙන්නේ කොමකටද? අර අකුසල් නැති සිතින් ඉන්න වීරිය ආරම්භලා. චිත්තම් පග්ගන්නාති පදහති. අන්න එහෙමයි වෙන්න ඕන පින්වත්නි. සංසිඳුණු සිතක් ඇති වුණාම ඒ සංසිඳුණු සිතින් තව ටිකක් වෙලා ඉන්න ආස කරන්න. දැන් මේ කොළ වෙන එකක් ඔන්නවා. කියන තැනට එන්න එපා. අර සංසිඳුණු හිතේ පොඩ්ඩක් ඉන්න ආය ආස කරන්න. බණ පොතක් කියවනකොට හිතේ සද්ධාාවක් ඇති වුණා නම් ඒ සද්ධාවන් සිතින් එහෙම පුටු උඩ හරි කමන්නේ තව පොඩි වෙලාවක් එහෙම ඉන්න කැමැත්තක් ඇති කරගන්න. හරි කෝල් එකේනකොට එහෙ දුවන්න යන්න එපා. ඊට ධර්මයේ කියවදී ධර්මයේ අහද්දි පුළුවන් තරම් මේ බුදුන් අඳිද්දි ෆෝන් ඕෆ් කරන්න. මොකද ඕවා නැති වුණා කියලා පින්වත්නි මහලුකු හානි වෙන්නේ නැහැ, ගෙවල් ගිනි ගන්න නැහැ, පිච්චෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ, බංකොලොත් වෙන්නේ නැහැ. ඌට වඩා විශාල බංකොලොත්යක් වෙනවා මේ නූපන් අකුසලේ නූපද වීම පිණිස වීරියක් නොකළා නම් ඊට වඩා මහා විප්පැත්තියක් වෙනවා අපිට. ඒක තමයි අපිට සිදුවෙන විපත. ඔය කුඹුරු පුරන් වුණා කියලා සමහර කට්ටිය. දැන් සමහර දරුවෝ ඉන්නෝ කුඹුරු හදන්න. බෑ මේක හරි වැඩේනේ මේවා පුරන් වෙලා යයි අරක වෙලා යයි මේක වෙලා යයි කියලා මහ පොළොව පුරන් වෙන එක වළක්වන්න හිත කෙලසුන්ගෙන් පුරන් වෙන්න දෙනවා. ඔක නෙවෙයි කට්ටිය කරගන්නේ. ගොඩක් අය කරන්නේ ඔක නේද? අම්මෝ මහ පොළොව පුරන් වෙන්න දෙන්න බෑ පුරන් වෙන්න දෙන්න බෑ කියලා හිත කෙලසුන්ගෙන් පුරන් වෙන්න දෙනවා. තේරෙනව නේද? මේවා හරි පුදුම දේවල් මේවා. සසරේ ස්වභාවය මේ. අරක වෙයි මේක වෙයි කියලා කෙලසුන්ගෙන්ම පුරන් වෙලා වෙනසිලා යනකම් මහ පොළොව රැක් ගන්න මහන්සි ගන්නවා කට්ටිය. ඒ නිසා දරුවෝ ඒව කරනවා නම් හොයලා බලනවා නම් ආයෙව ඇඟිලි ගහ යන්න එපා මේ අන්තිම නහින දෙහින කාලේ. කෙලෙස් නැති සිතින් ඉන්න මහන්සි ගන්න. කෙලෙස් නැති සිතින් ඉන්න මහන්සි ගන්න. ඒ වගකීම් පවර්ලා හිතේ සැනසෙල්ල ඉන්න. සමහර පවරන්න කැමති නෑ, බයයි. දඩ ගාලා වෙවුලනවා ඒක නම මේ මොන වෙයිද? නැති බංගස්ථාන වෙයිද? ළමයි අයිති කරගනීද? අරකද මේකද? ඒකත් හිතේ හටගත්තු අර සංස්කාරයට අහුවෙලා ඔහි වෙනසි ඉන්නවා. වෙනසි ඉන්නවා. එහෙම වෙනසින කෙනෙක් වෙන්න එපා පින්වත්නි.
එතන මොකද්ද කිව්වේ නේද? මෙන්න මේ ක්‍රමයට තමයි කියන වීර්ය වඩන්න ඕන. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. ඊළඟ uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය. ආයත් විස්තර කරන ඒ කාරණේන් භාගතුන් වහන්සේ. බාහන් දැන් අපිට නම් මේකම කරුණ කියද්දී ආයත් නිකන් නීරසයි වගේ භාගතුන් වහන්සේ හරි ආශ්චර්යයි. ඒ අහංගින පිළිසෙලත් එහෙම නීරසක් නෑ. ධර්මයෙන් උපන් ජීවිත නිපින්වත්. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය චන්දං ජනේති. එතකොට යා ඡන්ද කරන්නේ කොහොමද? උපන්න අකුසලී ප්‍රහාණය වෙනකන් බුදු කුටි අමදිනවා. පිරිත් කියනවා. බුදු ගුණ කියනවා. සමහර ගෙදර දොරියට කරුණාවෙන් මෛත්‍රියෙන් බුයල පියලා දෙනවා සමහර විට. අතුපතු ගාලා දෙනවා. හැබැයි කරුණා මෛත්‍රිය. ඒකත් කෑග ගහ බැන බැන මම්ම හැමදාම කරන්න මුන්ට ඒකටවත් බෑවීම කරන්න. මම මේ වියනකම් මුන් ෆෝන් එකේ ඉන්නෝ එල්ලි. එහෙම වැඩක් නෑ එතකොට ඉතින්. ඒකින් අර කුසල් සිත වෙනසලා යනවා පින්වත්නි. ඒතර ඡන්ද irdipaade වඩනවා වගේම චිත්ත irdipaadෙත් වඩන්න එයා දක්ෂ වෙන්න ඕන. මොකද්ද? ඡන්දය ඇති වෙනවා. අපි උන්ද ඡන්දය ඇති වුණා. හතර තරහ නැති සිත දිගටම තියාගන්න දක්ෂ නැහැ. තරහ නැති සිත දිගටම තියාගන්න දක්ෂ නැහැ එයා. චිත්ත irdipaade වඩනවා කියලා කියන්නේ ඒක. දැන් තරහ නැති සිත ආයෙ දිගටම තියාගන්න කැමැත්ත තියෙන්න ඕන උට. කුසල් සිත. ඊළඟට කුමක් දේශනා කළේ? අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති. බලන්න තමන්ගේ ජීවිතේ නැති කුසල් උපද්දන්න නැවත කැමැත්ත ඇති කරන්න. නැවත කැමැත්ත ඇති කරන්න. නැවත කවුරු කියනකම් අරකයි මේකයි ඉන්න එපා. අපි මුලින් විස්තර කළේ දැන් මේ දේශනාවේ නැවත කැමැත්ත උපද්දන්න. නැවත කැමැත්ත උපද්දන්න. නැවත කැමැත්ත උපද්දද්දී බණ අහන්න කැමැත්ත උපද්දන්න. බණ අහන මේ හිතන කැමති නැත්තම් වාඩි වෙන්න කැමති වෙන්න බණ අහන්න. කන්නු මාගෙන කැමති නැත්තම් කන්නු මාගෙන ඉන්න පුරුදු වෙන්න. අහපු බණ සිහි කරන්න කැමති නැත්තම් සිහි කරන්න කැමැත්ත ඇති කරවන්න. දන් දෙන්න කැමති නැත්තම් දන් දෙන්න කැමැත්ත ඇති කරන්න. පිරික් කියන කැමති නැත්තම් පිරික් කියන කැමැත්ත උපද්දන්න. බුදු ගුණ දහම් ගුණ සංගුණ සිහි කරන්න කැමති නැත්තම් කැමැත්ත උපද්දන්න. අනිත්‍ය සිහි කරන්න කැමති නැත්තම් කැමැත්ත උපද්දන්න. සතර බ්‍රහ්ම විහරණ වඩන්න කැමති නැත්තම් කැමැත්ත උපද්දන්න. එහෙමයි තියෙන දස් සිල් සමාදන් වෙන්න කැමති නැත්තම් ඉඳලා හිටලා රීකට කැමැත්ත උපද්දන්න. සමහර අය ඉන්නෝ ගෙවල් දොරවල් මිල මුදල් පරිහරණය කරන්නේ නැතුව දවසක් ගත මාස 7 දවසක් ගත කරන්න කැමැත්තෙන් ඉන්න කට්ටිය. මිල මුදල් ඉදට පරිහරණය කරන්නේ නැහැ. හරි පුදුමයි. ඒක බලන්න එහෙම හිතන කට්ටිය හරි මට විශ්මිත හිතුණා පින්වත්නි. මට කීයක්ද ගීගෙදර ඉන්න කට්ටිය. සමහර අය නෝනලා මහත්තයට කියලා එන ඔයා මේ කාලේ මේ ටික කරන්න කියලා සතියක්. එයා මිල මුදල් පරිහරණය කරන්නේ නැහැ. එයා පියාගෙන ගෙදර මේ කටයුතු ටික කරගෙන එයා පාඩුවල. අද වෙලා තියෙන මේ පාට් එකට එන්න බෑ කැමති නෑ නේ නෝනලා ටික. නෝනලා කැමති මොකද්ද? නෝනලා කැමති හොඳට ඇඳ පැළඳගෙන එලිපහලි බැහැලා ඒ ටික කර කර ඉන්න තමයි කැමති. අද වැදගත් ජීවිතයක් හදාගන්න. ඒ සියල්ල අතහැරලා දාලා ගෙදර උයා පියාගෙන නම් ඉන්න තියෙන්නේ. එහිම ඉන්න මේ කැමැත්තක් ඇති කරන සතියක්. 16ගේ පාට් එක උනත් කමන්නේ. මහත්තුරුත් එහෙම කලින් කාලට කැමති වෙන්න. දැන් අනිත් අයට හැමතිස්සෙම මේ ආඥා චක්‍රේ පවත්ත ඉඳලා නම් ඉන්න පුරුදු වෙලා තියෙන ආඥා චක්‍රෙන් බැහැලා වෙලා මොකද කරන් තියෙන්නේ? ගෙදරට වෙලා ගෙදර ඉන්න අයට පොඩි උදව්වක් කරගෙන අනිත් සියලු දේවල් අතහැරලා ඉන්න සතියක් ඉන්න හුරු වෙන්න සරල විදියට. මැරෙද්දි කොහොමත් ඔහොම ඉන්න එපායි. වයසට ගියාට පස්සේ කොහොමත් ඔහොම ඉන්න එපායි. ආඥා චක්‍රේ පවත්තන්න බෑනේ හැමදාම. ආන් ඒකයි. එතන මේවට හුරු වෙන්න ඕන. දරුවොත් එහෙමයි. හුරු වෙන්න ඕන. ඒ මම මතකයි සමහර ජාතක කතාවල එහෙම තියෙනවා. ගුරුල්ලෝ වේසේ අතහැරලා ඇවිල්ලා තපස්කම් කරනවා. හරිදාට යා මේ තපස්කම් කරන්නේ කොහොමද? මේ නාගයෝ තමයි ගුරුල්ලන්ගේ හිතේ කෑදරකම වැඩිපුර උපදින. නාගයන්ට ඉදාට කෑදර හිතක් උපදින්න දෙන්නෙම නැහැ කියන දවසේ. සමහර නාගයොත් උපෝසතේ කරන. කොහොමද ඉදා උපෝසතේ කරන විදිය? ගුරුල්ලන්ට තමයි කියන වැඩිපුර තරහ ඇති වෙන්නේ. ඒකද ගුරුල්ලෝ ගැන තරහ නැති සිතින් ඉදා දවස ගත කරන අවස්ථා තියෙන ජාතක කතාවල. තිරිසන් සත්තු වෙලත් එහෙම කරනවා පින්වත්. මිනිසුන්ට මේක කරගන්න බෑනේ.
සමහර මිනිස්සු ඉන්න දවසකට මේ හරි පුදුමයි මේව අතහැරලා දාලා ඔක්කොම එකත් වීරියක් පින්වත්නි. දවසක් විහාරස්ථානකටලා ඉන්න බෑනේ මොනෝ වේද අරකද මේකද මේගොල්ලෝ මොනෝ කරගනින්ද දන්නේ නැහැ කිය. මේ ඔක්කොම ඉතින් මොනවද මේ? වීරිය නැතිකම තියෙන්නේ. ඔක්කොම අතහැරලා දාලා ඉන්න පුළුවන් හැම කෙනෙම පුරුදු වෙන්න ඕන එකක් මේක. තමන් වගකීම් දරනවානේ වගකීම් අතහැරලා දාලා දවසක් හුරු වෙන්න ඕනේ ඉන්න. තමන් ආඥා චක්‍රය පවත්වන ඒව අතහැරලා දාලා දෙකේ කොලේට වැටලා ඉන්න පුරුදු වෙන්න ඕන කලින් කලට. කුස්සිය ආඥා චක්‍රය පවත්වගෙන ඒක අතහැරලා දාලා ඉන්න පුරුදු වෙන්න ඕන. දරුවොත් එහෙම රෙස්පෙක්ට් එක දාගෙන හිටියනම් ඒ ඔක්කොම අතහැරලා දාලා දෙමව්පියන්ට පොඩි උදව්වක් කරගෙන කියන දේ අහගෙන ඉන්න පුරුදු වෙන්න ඕන. මේ කෙලෙස් දුරු කරන්න පින්වත්. විහාරස්ථානයකට ගිහිල්ලා සංඝය ඇසුරු කරගෙන ඔළුව නමාගෙන ඉන්න පුරුදු වෙන්න ඕන. සමහර අය ඉන්නවා අම්මෝ සමහර මිනිස්සු කැම්මැතිම නැහැනේ. සිවුර දකින්නකොට අර මේ ණයාට අඳුකොල පෙන්නවා වගේ සමහර මිනිස්සුන්ට එච්චර පහත්. එච්චර පහත්. වඳින්න වෙයි කියලා සමහර අය කිට්ටු වෙන්නේ. මොනවද මේ ඔක්කොම නූපන් කුසල් උපද්දන්න තියෙන්නේ. සංඝයා දකින්න අකමැත්තක් තියෙනවා ඒක අකමැත්ත දුරු කරන්න ඕන. ඡන්දේ තියෙන සංඝයා මේ ඇසුරු නොකර ඉන්න. ඒ ඡන්දේ දුරු කරන්නේ කොහොමද? සංඝයා ඇසුරු කළාමයි. ඡන්දේ තියෙන සංඝයාට නොයද ඉන්න. ඒ ඡන්ද දුරු කරන් දින කොහොමද? සංඝයාට වැඳලාමයි. ගරු බුහුමන් කරලාමයි. කාටවත් සෙකන්ඩ් නොවී ඉන්න තමයි යා කැමැත්ත තියෙන්නේ. සෙකන්ඩ් වෙන්න ඕනේ සංඝයාට තෙරුවන් විශ්ය අඩු ගන්න. කරන දෙයක් නැහැ. මේවා ටික පාටින් කරන්න බෑ හිත පීඩාකාරී වෙයි. නමුත් ඒ ටික හරි කරන්න ඕන පින්වත්නි. ඊළඟ කාරණේක මන්ත කිව්වේ. උපන්නානං කුසලානං ධම්මානං තිතියා. උපන් කුසල් මොකද වෙන්නේ? තියා ගන්න අඩු ගන්න. ඔබට දැන් මේ වෙලාවේ තියෙන කුසලයක් තියෙනවා නම් මේ මොහොත දක්වා ඒ කුසල් ටික තියාගන්න නොසලී තියාගන්න ඒ වීරි තියාගන්න ඕන. චන්දං ජනේති. අසම්මෝසාය අනිත් එක. සීන කුසල වලින් සමහර මුලා වෙන්න පුළුවන්. දැන් මං හරි මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔහොම සාමාන්‍ය හිත කෑ ගහනෝනේ. එහෙම නොවෙන්න උත්සාහ කරන්න ඕන. නැවත උත්සාහ කරන්න ඕන. චන්දං ජනේති. අසම්මෝසාය බීයෝ භාවය. නැවත දියුණු කරන්න. වේපුල්ලාය විපුල බවට පත් කරගන්න භාවනාවේ පාරිපූර්ණිය. චන්දං ජනේති කැමැත්ත උපත්නෝ. වායමති වීර්ය කරනෝ. විරියං ආරභති වීර්ය ආරම්භ චිත්තං පක් ගන්නහති පදස්. හිත දැඩි කරගෙන ඉන්න. මගේ තියෙන ටික නම් මම නැති කරගන්නේ කියලා දැඩි කරගෙන ඉන්න. කොච්චර බලන්න එහෙම ශ්‍රාවකයා එහෙම කෙනා මොකද වෙන්නේ? නිවනට නැමී ඉන්න කෙනෙක් කියනවා. නිවනට නැඹුරු වෙච්ච සිතක් තියෙන කෙනෙක් කියනවා. නිවනට බර වෙච්ච හිතක් තියෙන කෙනෙක් කියනවා. මේ අයුරින් සතර සම්‍යක් ප්‍රදාන වීර්ය දියුණු කරන විට මේ අයුරින් පුරුදු කරන විට බහුල කරන විට අන් නිවනටම නැඹුරුණු නිවනටම බර වෙච්ච ජීවිතයක් තියෙන ප්‍රතිපදාව කියන්නේ මේකට තමයි පින්වත්නි. බලන්න හරි ආශ්චර්ය අපගේ සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. තව සුන්දර ක්‍රම 4කින් නිවනට නැඹුරු වෙන ප්‍රතිපදාවක් දකින්න. නිවනට බර වෙච්ච ප්‍රතිපදාවක් දකින්න. නිවනින් කෙලවර කරන ප්‍රතිපදාවක් දකින්න. පින්වත් මේ සුන්දර කාරණේ මිලිඳු රාජ ප්‍රශ්නේ හරි ලස්සනට ඉස්මතු කරනවා. ස්වාමීන් නාගසේනයන් වහන්සේ කිම මේ දුක නිරුද්ධ වී යන්නේද? යලි වෙනත් දුකක් නූපදින්නේද යන කරුණ පිළිබඳව නුඹ වහන්සේලා වදාරනව නොවේද? මහරජාණන් අපගේ පැවිදි බව තියෙන්නේ මිතින් ඕකට තමයි කියනවා. කිම නූපන් අකුසල් ආදියත් උපන් අකුසල් ආදිය දුරු කිරීම පිණිස නූපන් කුසල් ඉපදවීම පිණිස උපන් කුසල් වැඩි දියුණු කිරීම පිණිස මුල සිටම වීර්ය කළ යුද්ධය කියලා අහනවා. එහෙම නැත්නම් අකුසල් ඒ හට ගන්න වෙලාවට ඒක ඒ වැඩේ කලන් ඇද්ද කියලා අහනවා. මහරජාණන් අවස්ථානුකූලව බලා කරන වීරියෙන් අදාළ කාරණේ ඉෂ්ට වන්නේ නැහැ කියනවා. එහෙනම් අකුසල හරිය මං අකුසල ආව දුරු කරගන්නම්කෝ. මං වයසට ගියන් කරගන්නම්කෝ කියලා ඉන්නවා අපි. මේ වැටි කරුණම් කරගන්නම්කෝ කියලා අපි ඉන්නවා. එහෙම පා කියනවා. මොකද කරන්න කියන්නේ? මුල සිටම අකණ්ඩව කරන වීරිය තමයි කියනවා අදාළ කාරණාව ඉෂ්ට කරන්නේ.
මහරජාණන් උපමාවක් කියනවා. මහරජාණන් මේ ගැන මොකද්ද කියලා අහන හිතන්නේ. යම් විටක ඔබට පිපාසයක් ඇති වුණාමද කියලා අහනවා. මේ මට පිපාසයි පැම්බොන්ට ඕන දැන් නිදක් කනින්න ඕන කියලා නිදක් කනින්න පටන් ගන්න පිපාසය ඇති වුණාමද කියලා අහනවා. අනේ නෑ ස්වාමීන් කියනවා. ඒ වගේ තමයි කියන රජතුමනි. ඇයි එතකොට පිපාසයේ මහන්සියයි ලින් කපන මහන්සියයි දෙකම එකතුලා මැරිලා යන එක තමයි වෙන්නේ. ආන් ඒ වගේ වැඩක් අපිටක් වෙන්නේ. මම පස්සේ කරන්නම්කෝ කියලා ඉන්නවා. බණ අහන්න ඒකත් වීරියක්. සීල් රකින්න ඒකත් වීරියක්. දන් දීලා අතහරින්න ඒකත් වීරියක්. විහාරස්ථානයකට කලින් කලට යන්න ගිහිල්ලා ඒ තැන් වල කාලයක් දවස් දෙක ඉන්න පුළුවන් නම් ඉන්න වීරියක් ඒවා. අතහැරලා ඉන්නවා අපි. ගෙදර උපෝහතේ සමාදන් වෙලා ඔක්කොම අතහැරලා ඉන්න. තමන් දරන වගකීම් වලින් දවසක් හරියත් මග හැරලා අතහැරලා ඉන්න පුළුවන් නම් අතහැරලා ඉන්න. එහෙම පුරුදු වෙන්න ඕන පින්වත්නි. ටික ටික එක දිගට පාඩ කරන්න කියලා තැන ඉන්න එපා. පටන් ගන්න පොඩි පොඩියට. හරි මම ඔක්කොම ටික කරලා ඉවරනම මාස ගණන් ගිහින් අරාරන්නේ නවතින්නම්කෝ පැවිදි වෙන්නම් කියලා ඉන්නවා. මොන? ඊට පස්සේ යනවා ඔක්කොම ගිනි පිඹගෙන ඔක්කොම හදාගෙන ලට්ට ලොට්ට ඔක්කොම දාගෙන වාහනයක. දවසක් ඉන්නකොට මතක් වෙනවා ගින්දර පිපිනවා ආයිත් එනවා. ඉන්න බෑ. හදාගන්න ඉන් ගෙදර ඉන්න තැනදගෙන. නිවාඩු දවස් වලට උපෝහතේ අරගෙන ගෙදර සෑහළුවෙක ඉන්න බුදුන් ඇඳ ඇඳ. එහෙම වෙන්න ඕන. වගකීම් තියෙන කට්ටිය වගකීම් අතහැරලා දවසක් ඉන්න. ඊ දේවල් අතහැරලා දාලා දවස් සෑහළුවෙන් බණ ටිකක් කියවගෙන බණ ටිකක් මම අද දවසින් බණ අහන එකයි බණ කියවන එකයි විතරයි කියන කරන්නේ. පිරික් කියන එකයි බුදුගුණ කියන එකයි. උඩක් දේව භාවනා කරන්න බැරි නම්. එහෙම අතහැරලා පුරුදු වෙන්න ඕන. ඒ වගේම තමයි රජතුමනි වීරියෙන් කළ යමක් කළ යුතුද ඒ සඳහා කලින් වීරිය නොකොට ඒට අවස්ථාව ආපු කල්හි වීරිය කිරීම සාර්ථක නැහැ කියනවා. වේලාසනින් වීරිය කරමින් සිටිය යුතුයි කියන එක සාර්ථකයි කියනවා. ස්වාමීන් තව උපමාවක් කියනවා. මහරජාණන් මේ ගැන කුමද්ද හිතන්නේ යම් විටක ඔබට කුසගින්න නැති වෙනවා. එතකොටද ඔබ බත් අනුභව කරන්නේ කියලා අහනවා. බත් අනුභව කරන්න ඕන කියලා කුඹුරු සීසාන්නේ. වීව පුරන්නේ නැත ස්වාමීන් කියනවා. බඩගින්නාවන් කුඹුරු කොටන්න ගියා නම් මොකද වෙන්නේ පින්වත්නි? මැරෙන එක විතරයි තියෙන්නේ. ඔය වගේ තමයි අපිට. ප්‍රශ්නයක් ආවම මං කුසල් වඩන්නම්කෝ නිවන් මඟ වඩන්නම්කෝ කියලා ඉන්න වයසට ගියා. අන්තිමට මොකක්වත් නැහැ. පස්සේ කරන්නම් කියලා නිවන් මඟ වඩන කට්ටිය ප්‍රමාද කරන කට්ටියට මේ හොඳ බණපදයක් මේක. නිවන් මඟ පස්සට දදා ඉන්න අයට හොඳ පාඩමක් මේක. හොඳ පාඩමක්. අන්තිමට කිසි දෙයක් කරගන්න බෑ පින්වත්නි. මම අවස්ථාවන් කරන්නම් කියන ඉන්න කට්ටිය. ඒ නිසා ගෙවල් දොරවල් වල ලැබිලා තියෙන විවේකයෙන් උපෝහතිය රැගෙන බණ කියෝගෙන ධර්මයේ අසමින් ඔක්කොම වඩා අතහැරලා ඉන්න පුළුවන් පුරුදු වෙන්න ඉස්සෙල්ලා ගෙදර. වැඩක් නැතුව ඉන්න පුරුදු වෙන්න ඉස්සෙල්ලා. දවසක් වැඩක් නැතුව ඉන්න පුරුදු වෙන්න. කොහොම පටන් ගන්න? උපෝහති සමාදන් වෙලා දවසක් වැඩක් නැතුව ඉන්න ගමන බිමන කියන්නේ නැතුව බණ අහගෙන බණ කියෝගෙන ඉන්න. අන්න එහෙම පටන් ගන්න තියෙන්නේ. නැත්තම් මම ඔය කොම්බ ටික පස්සේ කරනවා කියලා නිවන් මඟ පස්සට දාන කට්ටියට නම් තට්ටු වෙන එක විතරයි වෙන්නේ. කරන්න හම්බෙන්නේ නැහැ පින්වත්නි. දැන් අර බඩගින්නාවන් කුඹුරු කොටන්න ගියපු කෙනා මැරෙනවා වගේ තමයි ඉතින්. ඒ වගේ තමයි රජතුමනි වීරිය යමක් කළ යුද්ධ. ඒ සඳහා කලින් වීරිය නොකොට ඒක අවස්ථාව ලද කල්ලි වීරිය කිරීම සාර්ථක නැහැ කියනවා. අතහැරලා යනවා මේක. නිවන් මඟ. වේලාසනේ වීරිය කරමින් සිටිය යුතුයි කියන ඒක සාර්ථක වෙනවා කියන ක්‍රමය. ස්වාමීන් වහන්සේ තව උපමාවක් කියනවා. මහරජාණන් මේ ගැන කොහොමද කියන්නේ? යම් විටක ඔබට යුද්ධයකට මුහුණ දෙන්න වෙනවා. එතකොටද ඔබ ඇතුළු නුවර වටේ දියගල් තනන්නේ. ප්‍රාකාර බඳින්නේ, දොරටු කරවන්නේ, මුරාට්ටාල කරවන්නේ, ධාන්‍ය රැස් කරවන්නේ. එතකොටද ඔබ ඇත්සේනාව පුහුණු කරන්නේ. අස්සේනාව පුහුණු කරන්නේ, රත්සේනාව පුහුණු කරන්නේ, දුනුසේනාව පුහුණු කරන්නේ. කඩුසේනාව පුහුණු කරන්නේ අනේ ස්වාමීන් නෑ කියනවා. ඒ වගේ තමයි රජතුමනි. වීරියෙන් යමක් කළ යුතුද කලින්ම ඒක වීරිය නොකොට අවස්ථාව ආපු කල්ලි වීරිය කරනවා කියන සාර්ථක නෑ කියනවා. ඒකින විනාඩි 5 හරි කමන්නේ භාවනා කරන්න. මහරජාණන් භාග්‍යතුන් වහන්සේ මේ කාරණේ මේ අයුරින් වදාලා පටිගච්ඡේව නං කෛරා යං ජඤ්ඤා හිත මත්තනෝ න සාකටික චින්තාය මන්තා ධීරෝ පරක්කමේ. තමාගේ හිතසුව පිණිස ඇති යමක් ඇද්ද ඒ දන්නා තැනැත්තා විසින් මුල සිටින් වීරිය කළ යුත්තේය.
නුවණැති ප්‍රඥාවන්ත තැනැත්තා වීරියෙන් කරන්නේ මග වැරදුණු ගැල් කරුවා සිත සිතා සිටන යුරින් නොවේ කියනවා. මග වරද්ද ගත්තට පස්සේ මොකද වෙන්නේ? ආයිතින් අරකත් හරිද මේකත් හරිද කියලා හැම පාරෙම ප්‍රමාද වෙවි ඉන්නවා. ඒකයි වෙන්නේ. ගැල් කරුවෙක් යා යුතු ප්‍රධාන සම්මාර්ගය අත්හැර විසම වැරදි මගට පැමිණී කියනවා. වැරදි මගට පිළිපන් කරුණ හේතුවෙන් ගැලෙහි අකුර බිඳී ගිය විට චිත්ත විස්සෝපයෙන් පසුවන්නේය කියනවා. විසම මාර්ගයට ගියන් ඒක නෙවෙයි ඊට පස්සේ. මෙසේ යා යුතු ධර්මයෙන් බැහැර වී අන්න බුදුරජාණන් දේශනා කළා මෙසේ යා යුතු ධර්මයෙන් බැහැර වී අධර්මයට අනුව දිවි ගෙවූ බාල තැනැත්තා මරණය අබසට පැමිණ කල්ලි ශෝක කරන්නේ අකුර බිඳී ගිය ගැල් කරුවා ශෝක කරන විදියට කියනවා. එහෙනම් ගැල් කරුවා දක්ෂ වෙන්න ඕන ගමන් මාර්ගයේ සිහි කල්පනාවෙන් යන්න එයා මේ කටයුතු කරගන්න දක්ෂ වෙන්න ඕන. ගැලේ යනවනම් ප්‍රධාන ගැල් කරුවා මොකද වෙන්නේ? ඊට ඉස්සෙල්ලා හොඳ විවේකයක් අරගෙන එයා ඒකට හොඳට මනස රෙඩි කරගන්න ඕන. එයා ගැලගමන යන කම්ම එයා කඹුරු එක එක දේවල් රැස් කර අරකත් ඕන මේකත් ඕන කිය හිත හිතා හිටියොත් මොකද වෙන්නේ පින්වත්නි? ගැලේ යනකොට බුදිය ගන්නවා, පාර වරද්ද ගන්නවා, විසම මාර්ගයට වැටෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර කිව්ව දේවල් ටික වෙනවා. අපිටත් වෙන්නේ ඔක තමයි. ලද විවේකී කරන්න පුළුවන් පොඩි කුසල් අපි කරගන්නේ. ෆුල් ටයිම් කරන්න කියලා ඉන්න පස්සට ප්‍රමාද කර. අන්තිමට මොකද වෙන්නේ? ෆුල් ටයිම් ලැබෙනව කරගන්න බෑ ඊට පස්සේ. ඒ හිත සකස් වෙලා නැහැ නේ පින්වත්. කොච්චර සුන්දර දෙයක්ද මේ පින්වත් සතර සම්‍යක්පදාන වීරිය. ඉතින් ඒ නිසා මේ සුන්දර දහමින් සැනසෙන්නට මේ පින්වත් සියලු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සෙරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ හාලියල ගල්කැටියේ කාන්ති නිවසේ පදිංචිව සිට 2016 නොවැම්බර් මාස 11 වන දින මිය පරලෝකී එච්.එම්. ඩිංගිරි බණ්ඩා පියාණන්ට මීට වසර 31කට පෙර මිය පරලෝකී ආර්.එම්. සුදුමැණිකා මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පින්වත් දුවදරුවන් බෑනාවරුන් ලේලිවරුන් සහ මුණුබුරු මිනිපිරියන් ඒකරාශී වෙලා තමයි මේ උදාාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වෙන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය සක්දිවිඳුන් සතරවරන් රජදරුවන් සිම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදු සසුන හිත කැමැති සියලු දෙවිවරු ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සොරකින සියලු දෙවිවරු සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෑමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුන උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන් ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන් උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක කළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට මහමෙවුනා මහා විහාරයේ සංඝෝපස්ථායක කටුනීරිය ධම්මදේව ස්වාමීන් වහන්සේට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන විකාශන කටයුතු වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට විශේෂයෙන් මේ දිනවල මේ රෙකෝඩින් කටයුතු කරමින් පවතින මහමෙවුනා මහා විහාරයේ ඉතින් ඒ සඳහා උපකාර කළේ මහා සංඝරත්නයට ඒ සඳහා විශේෂයෙන් කැපවුණු රාගම කල්යාණ වරුණාහිමිතුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහැමි රැකවරණ සැලසේවා. සුවසේ පැවිදි ජීවිතය ගත කරමින් දෙව් මිනිස් ලෝකයට යහපත කරමින් පින් දහම් කුසල් දහම් රැස් කරගෙන ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය හාලියල ගල්කැටියේ කාන්ති නිවසේ පදිංචිව සිටි 2016 නොවැම්බර් මාස 11 වන දින මිය පරලෝකී එච්.එම්. ඩිංගිරි බණ්ඩා පින්බර පියාණන්ට මීට වසර 31කට පෙර මිය පරලෝකී ආර්.එම්. සුදුමැණිකා පින්බර මෑණියන්ට ඔබ අප නමින් මිය පරලෝකී සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වන උදාාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ ධර්ම දානමය කටයුතු සඳහා
උපකාර කළේ හාලියල ගල් කැටි කාන්ති නිවසේ පදිංචි ඒ පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. දුවා දරුවන්ට බෑනාවරුන් ලේලිවලු මුණුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දිව්‍යංග දැහැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.